Ya, udah premawatinya api. Suami masih sudiwan jeno, අපිට ඉන්න පුළුවන්කම ලැබීම ගැන. ඒක ගොඩක් ප්‍රශ්න නේද? බයිසිකල් එකක් තරගෙන ඉන්න ඇවිත් නිකන් වර්ෂාවක් ආවා. නමුත් ඒ දෙවියන් වහන්සේ අපෝ මෙතනට ගෙනාවා. මේ ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. පසුගිය සතියේ අපි බැලුවේ ඇදහිල්ලේ අරගලේ. ඒ කිව්වේ අපි දේව වචනයෙන් දැක්කා අපි ඇදහිල්ලේ යේසුස් වහන්සේ තුල අපි ඇදහිල්ලේ ගමනක් යනකොට අපි යමක් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනකොට ඇත්තටම මුගක් අවස්ථාවලදී දේව වචනයෙන් අපි දැක්කා හැම තිස්සෙම යේසුස් වහන්සේ මන්දන්නේ ඇයි කියලා අපිට අරගලයක් තුලින් යන්න තිබුණා. අරගලයකට මූණ දෙන්න තිබුණා. නිකම්ම නිකන් එක පාටම ඉල්ලපු ගමම යේසුස් වහන්සේ කවදාවත් යමක් ඉෂ්ට කරලා නැහැ. නේද? අපි ඊයේ බදාද බැලුවා අංශභාග රෝගියා. අංශභාග රෝගියාව ගෙනාව 4 දෙනෙක්. ගෙනල්ලා ඒගොල්ලෝ ගෙනාව යාගේ සුවේ උදෙසා. හැබැයි අන්තිමට යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? නුඹේ පව් නුඹට කමා කරන්න සේක්වයි කියලා. ඒතර අරගලයක් ඇති වුණා. විනයදරයන් පරිසවරු මේගොල්ලෝ ප්‍රශ්න කරන්න ගත්තා, තර්ක කරන්න ගත්තා. එක පැත්තකින් බලනකොට අර රෝගියාට තේරෙන්නේ නැහැ නුඹේ පව් නුඹට කමා කරනවා කිව්වම අර 4 දෙනාට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ තර්කයේ පිට යේසුස් වහන්සේ මොකක්ද වඩා පහසු වැත්ත මම දන්නවා. වඩා පහසු දේ නම් නුඹේ යහන්න නැගෙන යන්න කියන එකයි. හැබැයි ඒක නෙමෙයි හරි දේ. හරි දේ පව්කම කිරීම. ඉතින් අපි දකිනවා ප්‍රේමවන්තයන් අපි ස්වාමීන් වහන්සේගේ යමක් ඉල්ලනකොට අපි ඉල්ලන දෙයට වඩා ගැඹුරු දෙයක් දෙවියන් වහන්සේට දෙනවා. ඒ ගැඹුරු දේ තේරුම් ගැනීමට කුංචි අරගලයක් තියෙනවා. හුඟක් වෙලාවට වෙන්නේ මොකද්ද මේ අරගලේ නිසා අපිට තේරුම් ගන්න බැරිකම නිසා එහෙම නැත්නම් අපි මේ හැම දෙයක්ම දැන්නේ ක්ෂණිකව ලබා ගන්න නෙමෙයි වෘද්ධිලා තියෙන්නේ මේ ලෝකෙ. ඒ නිසා මොකද වෙන්නේ අපි සමහරලාට ඇදහිල්ල අත්හැරෙනවා. ඒකයි බාහනක දෙයක්. හැබැයි අපි දන්නවා ප්‍රේමවන්තයනි අපි මේ දවස්වල විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය, දෙවියන් වහන්සේගේ කරුණාව, දෙවියන් වහන්සේගේ ආස්කම ඉතා අවශ්‍ය කාලයක්. හalleluya. අයිපාරක් මම අහන්න කවුරු උන්වහන්සේගෙන් ආස්කමක් බලාපොරොත්තු වෙන්නේ? දෙවියන් වහන්සේ අපි ඔක්කොම උන්වහන්සේගෙන් ආස්කමක් බලාපොරොත්තු වෙනවා. මොකද අපි දන්නවා අද මේ රට යන තත්ත්වය අනුව ප්‍රේමවන්තයනි හරි අමාරුයි දෙවියන් වහන්සේගේ කරුණාව නැත්නම්. ඒ නිසා අපි හැමෝම ස්වාමීන් වහන්සේගෙන් ආස්කමක් අපි ඉල්ලනවා. දැන් ප්‍රේමවන්තයනි ඒ නිසා අපි මතක තියාගන්නට අවශ්‍යයි ආස්කමක් ඉල්ලනකොට අපිට පොරබදින්න තියෙනවා. දැන් ඒ ගැනත් අපි විස්තරාත්මකව ගිය බදාද බැලුවා අපිට පොරබදින්න තියෙනවා ආස්කමක් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලනකොට. ලැබුණත් නැතත් ඒ වගේම දැන් ලැබුණත් පස්සේ ලැබුණත් ඒව නැත්තම් ස්වාමීන් වහන්සේ දෙන්න බෑ කිව්වා. හොඳට තේරුම් ගන්න. ලැබුණත් නැතත් දැන් ලැබුණත් පස්සේ ලැබුණත් ස්වාමීන් වහන්සේ අපිට දෙන්න බෑ කිව්වත් උන්වහන්සේ උත්තර දීලා ඉවරයි. උත්තර නොදී ඉන්නේ නැහැ. හැබැයි මේ හැම අවස්ථාවකදීම අපිට අරගලේ තියෙන දෙවියන් වහන්සේත් එක්ක. මොකද අපිට දෙවියන් වහන්සේත් එක්ක පොරබැදීම තියෙනවා. දෙවියන් වහන්සේත් එක්ක අපිට දිගටම ඉන්න තියෙනවා. උන්වහන්සේත් එක්ක දිගටම අපිට ඉන්න තියෙනවා. දැන් මම ගිය බදාලා කිව්වා මම මේ කතන්දරේ අයිපාරක් කියන්න යන්නේ නැහැ. මේ ගිටාර් එක ස්වාමීන් වහන්සේ මට දුන්න ආකාරය. ඒ කවල් ගිටාර් එක අරගෙන මම උන්වහන්සේට මොකද්ද කිව්වේ? ස්වාමීනි ඔබ වහන්සේ මට අලුත් ගිටාර් එකක් දුන්නත් නැතත් මේ කවලෙන් හරි මම ඔබ වහන්සේව නමස්කාර කරනවාමයි. මොකද මට ඒ වෙලාවේදී අරගලයක් තිබුණා. ඇයි දෙවියන් වහන්සේ මම බලාපොරොත්තු දුන්නේ නැත්තේ? ඒ අරගලේ තුන මම ස්වාමීන් වහන්සේට කිව්වේ ස්වාමීනි ඔබ වහන්සේ දුන්නේ නැත්තම් මම දාලා යනවා කියලා නෙමෙයි. මම කිව්වේ ඔබ වහන්සේ මට දුන්නත් නැතත් ඒ කැඩිච්ච ඒ ගිටාර් එකෙන් මම ඔබ වහන්සේව නමස්කාර කරනවා. ඒ වගේම මට සම්පූර්ණ කතන්දරය කියන්න මේ වෙලාවේදී වෙලා නැහැ. මම ඕකට මේක ඉස්සෙල්ලා කියලා තියෙනවා. මට බාහනක ලෙස 1994 දී ආර්සස් රෝගිය හැදිච්ච වෙලාවේදී ඔපරේෂන් එකට ඔක්කොම ලෑස්ති. නමුත් ජනවාරි 3 වෙනිදා මම දේව පිහිට සූදානම් වෙනකොට දේවනාසි දුන්නු වචනය
රෝම 6:6 මින්මතු නුඹ පාපයට වහල් නොවන පිණිස නුඹේ පාපී ස්වභාවය නුඹේ පූර්ව මිනිස් ගතිය ක්‍රිස්තුස් වහන්සේ සමග යනගසා කුරුස යනගසන ලදී. මම එවෙලදී ස්වාමීන් වහන්සේට කිව්වේ ස්වාමීනි මේ කතාව ඇත්ත නම් මගේ ජම්ම පාපය කුරුස යනගහලා නම් මගේ තාත්තගෙන් එන මේ ජම්ම රෝගේ මොකද ඒක තාත්තගෙන් 100ගෙන් නැන්දගෙන් ඇවිල්ලා තියෙන රෝගයක් ඒක. මම දැන් මෙතන ඉන්න අයත් ඒ වගේ ඇති. ඒ කිව්වේ ඔබ හිතන ඇති මේක මගේ තාත්තගෙන් මගේ නැන්දගෙන් මේක පරම්පරාවෙන් ආපු ප්‍රශ්නයක්, පරම්පරාවෙන් ආපු ශාපයක්, පරම්පරාවෙන් ආපු දෙයක් කියලා හිතනවා ඇති. හැබැයි ඒ වෙලාවේදී මම මේ වචනේ දේශනා කරා 250ක් විතර සැරයකට දේශනා කරලා අන්තිමට දේශනා කරලා ඉවරනකොට මගේ වේදනාව වැඩි වුණා. ඊට පස්සේ මම ඉතින් හිටපු අනිත් දේවගිතුමාට කිව්වා මම උඩට යාඥා කරන්න කියලා මම මේ දේවගිතුමාට ප්‍රශ්න කිව්වා. ඒ දේවගිතුමා යාඥා කරා මම ගෙදර ගියා. එදා තමයි වේදනාව වැඩියෙන්ම දැනෙච්ච දවස. වැඩියෙන්ම දැනෙච්ච දවස. අන්තිම පාන්දර දෙකට විතර මම පොර බදලා ආයිත් මම බයිබලේ අරගෙන ඒ බයිබල් පදයේ කියවල බැලුවා මින් පසු අපි පාපයට වහල් නොවනසේ අපේ පාපී ස්වභාවය නැති වෙනසේ අපේ පෙර මිනිස් භාවය අපේ කරුමේ අපේ ජම්ම පාපේ අපේ ජම්ම රෝගේ ක්‍රිස්තුස් වහන්සේ සමග යනගසා ඉවත් කරලා දිනේ ඒ වචනේ එහෙමමයි මම ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ මොකද්ද මම කිව්වේ ස්වාමීනි ඔබ වහන්සේ මාව සුව කරා නැග මම මේ වචනේ දේශනා කරනවා මම ඒකේ උන්වහන්සේගෙන් මම කිව්වේ නෑ ස්වාමීනි ඔබ වහන්සේ මාව සුව කරොත් මම සාක්ෂි දරනවා නෑ මම කිව්වේ ඔබ වහන්සේ මාව සුව කරත් නැත්නම් මේ වචනේ හරි මේ වචනේ එහෙමමයි සත්‍යයි මම ඒක දේශනා කරනවා ඒක සිද්ධ වුණේ ජනවාරි මාසේ 3 වෙනිදා රෑ ජනවාරි මාසේ 4 වෙනිදා මම හිතන්නේ 1990 94 වගේ සිද්ධ වුණා ජනවාරි මාසේ 4 වෙනිදා උදේ පාන්දර නැගිටලා එදාන් පස්සේ රෝගේ මගින් කොහෙන් ගියා කියලා. ඇයි මම මේ කියන්නේ මේක අපේ මතේ. ස්වාමීන් වහන්සේගෙන් අපි යමක් ඉල්ලනකොට අපිට අරගලයකට මුහුණ දෙන්න තියෙනවා. ඒ මොකද අපි ඉල්ලනවට වඩා යමක් දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කරනවා. හalleluya. දෙවියන් වහන්සේ ප්‍රශංසා. අනේ නිසා ප්‍රේමවන්තයන් අපි මතක තබා ගන්න. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ මොකක්ද? අපි ඇදහිලා අත්හරිනවා. අපි සමාජයේ දෙවියන් වහන්සේ වාක්‍ය කරනවා. යාඥා කරන එක එපා වෙනවා. මම මේ දොස් කියනවා නෙමෙයි. මේ ගොඩක් අය සිද්ධ වෙන දෙයක් නේ. යාඥා කරන එක එපා වෙනවා. දේව වචනේ කියවන එක අත්හරිනවා. මගහරිනවා. එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී අපි පල්ලියත් එක්ක තරහ වෙනවා. සභාවත් එක්ක අපි සමාජලාට තරහ වෙනවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන්ම අත්හැරලා දේවාලයකට දුවනවා. දේවාලයට දුවලා යක්කු පස්සේ යනවා. ආරෝන්ට මොකද උනේ? අපි ගිය බදාලේ බැලුවා. ආරෝන්ට ක්ෂණික පිළිතුරක් ලැබෙච්ච නැති නිසා මිනිස්සු දැන් කෑ ගහනවා මොසෙස් දැන් දවස් 40ක් තිස්සේ උඩ මිනිස්සුන්ට මේක බලාගෙන බැරි වුණා. අන්තිමට මොකද උනේ? ආරෝන් රත්තරන් පස් එක්ක හදාලා මේ අපේ දෙවියන් වහන්සේ කියලා සෙලග සතුටු කරා. සමාධියේ ඇදහිල්ල අන්තිමේදී ආරම්භ සිද්ධ වුණා පාවල දෙන්න. දැන් ඊශ්‍රායල් ජනතාව අපි ගත්තොත් එහෙම ඒ දෙවියන් වහන්සේ ඔච්චර ආදරයෙන් මිසරයෙන් මේගොල්ලෝම ගලවගෙන ඊශ්‍රායල් ජනතාව ගේරකොට සැරෙන් සැරේ කී පාරක් මේ ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේට විරුද්ධව කතා කරන්නේ. කී පාරක් මොසෙස්ට දොස් කිව්වද? මස් ඉල්ලුවා. මාළු ඉල්ලුවා. පිපිඤ්ඤා ඉල්ලුවා. බලන්න දේවවචනේ මොනවද කියන්නේ? ඊශ්‍රායල් ජනයා කියනවා කොහොමද? ඊශ්‍රායල් ජනයා අතර සිටි විදේශියෝ කෑම තණ්හාවට වසඟ වූවා. ඊශ්‍රායල් ජනයා පවා හඬන්නට පටන්ගෙන අපට කෑමට මස් දෙන්නේ කවුද? අප මිසර දේශයේදී නොමිලේ කෑ මාළුද පිපිඤ්ඤා කොමඩු ලීව්ස් රතුළු දැන් බලන්න ප්‍රේමාන්තිගේ අර වාල් කීවි අද පිපිඤ්ඤා කිය අද කොමඩු ගිරියක් කියේ කොමඩු ගිරියක් ගන්න එක දුක දෙසීම නාම විතරයි ලීව්ස්
රතු ලුණු හා සුදු ලුණුද මේ මම මේ බයිබලෙන් අරන් තියෙන්නේ අයිත් පාරක් කියවනු අපට කෑමට මස් දෙන්නේ කවුරුද? අප මිශ්‍ර දේශයේදී නොමිනේට මාළුද පිපිඤ්ඤා කොමුඩු ලීක්ස් රතු ලුණු සහ සුදු ලුණුද අපිට මතකය. අපිට මතකය අපි මේවා කෑවා. දැන් නම් අපි හෙම්බත් වී සිටිමු. අපේ ඇහැට පේන මන්නා ආහාරය හැර වෙන කිසිවක් අපට නැත. දැන් ඇහැට පේන මන්නා ආහාරය කවුද දීලා තියෙන්නේ? දෙවියන් වහන්සේ. ඒක දීලා තියෙන්නේ කොහෙන්ද? ස්වර්ගයෙන්. එතකොට ඒකේ අඩුවක් තිබ්බද? නෑ. ඒ වුණාට ප්‍රේමාන්තනේ දැන් මේගොල්ලන්ට මතක් වෙන්නේ මොකද්ද? මිශ්‍රේ කාපු පිපිඤ්ඤා. මිශ්‍රේ කාපු මස් ටික තමයි මතක් වෙන්නේ. දැන් පේනව නේද ප්‍රේමාන්තනේ දෙවියන් වහන්සේ තුල මිනිස්යන් යනකොට දැන් මේ අරගලයට මිනිස්සුන්ට මුණ දෙන්න සිදුවෙනවා. දැන් ප්‍රේමාන්තේ මේ මිනිස්සු අද ගෝල් ෆේස් අරගලයට ගිහිල්ලා කෑ ගහන්න ගත්තා නම් මොකක් වුණද කෑ ගහන්නේ? අපිට ඕනේ මොකද? පිපිඤ්ඤා. අපිට ඕනේ පිපිඤ්ඤා කියන ඔක්කොම අපිට ඕනේ පිපිඤ්ඤා. නොමිලේ කාපු කියන්නේ ටික ඔක්කොම පිපිඤ්ඤා. මාළු සමග පිපිඤ්ඤා. හalleluya. කොමඩු සමග මම කියන්නේ මොකද? අද අරගල භූමියේ කියලා කෑ ගැහුවොත් මිනිස්සු කෑ ගහන්නේ අද ඕක කියලා තමයි. දැන් එදාත් ඕක සිද්ධ වෙනවා. අරගලද? මෝසෙස්ට දෙවියන් වහන්සේ විරුද්ධව මෝසෙස් ගාවට ඇවිල්ලා ලොකු අරගල. දැන් ප්‍රේමවන්තේ අරගලයක් ඇති වෙනවා කියලා අරගලයකට මූණ පාන්න තියනවා කියලා දැනගෙන විතරක් හරියන්නේ නැහැ. දැන් අපි දන්නවා අපිට අරගලයක මූණ දෙන්න තියෙනවා ප්‍රේමවන්තේ. අපි දන්නවා අපිට විසුදුමක් කවදා හම්බ වෙයිද දන්නේ නැහැ. ඒ තාමත් යනවා මේ අරගලේ. ඉතින් අරගලයේ තියෙනවා කියලා දැනගත්තට වැඩක් නැහැ. අරගලයක මූණ පාන්න තියෙනවා කියලා අපි දැනගත්තට විතරක් වැඩක් නැහැ ප්‍රේමවන්තේ. ඇත්ත වශයෙන්ම අපි ඇදහිල්ලේ ගමනක් යන්නේ මේ ඇදහිල්ල පවත්වා ගැනීම ඉතාමත් වැදගත්. මොකද ඇදහිල්ල පවත්වා ගැනීම. මේ ඇදහිල්ල තුල ඉදිරියට යෑම ඉතාමත් වැදගත්. මේක ඉතාමත් අමාරු දෙයක්. අපි දකිනවා දේව වචනේ මේක ලේසි දෙයක් නෙමෙයි කියලා ගොඩාක් බයිබල් කතාන්දර වලින් අපිට ලැබෙන දෙයක්. ඉතින් මේ පින්තූරේ ගත්ත ප්‍රේමවන්තේ බලන්න මේ ලස්සන පාර මේ ගමන යන්න තියෙනවා. හැබැයි මේ ගමන ඇදහිල්ලේ ගමන. ඉතින් අපි මේ ගමන යන්න නම් ප්‍රේමවන්තේනේ අපිට ඇදහිල්ල පවත්වා ගන්නට ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඇදහිල්ල මම ඔයාලට එකක් කියන්න මේ පොතේ හවුන් කරන්නේ. දෙවියන් වහන්සේට දැනෙනකොට අපි අපේ ඇදහිල්ල පවත්වා ගන්නවා කියලා. දෙවියන් වහන්සේට දැනෙනකොට අපි ඇදහිල්ලෙන් ඉන්නවා කියලා මම ඔයාලට එකක් කියන්නම්. දෙවියන් වහන්සේ අපිට කරු කරනවා. හalleluya. දැන් අපි අන්තිමට මම ඉස්සෙල්ලා කතා කරේ নমස්කාරයේදී අපි දෙවියන් වහන්සේට කරු කරනවා කියන්නේ නේද? අපි දෙවියන් වහන්සේට කරු කරන নমස්කාරය. අපි ගීත ගායනා කරනකොට අපි දෙවියන් වහන්සේට හිමි ගෞරවය අපි දෙනවා. ඉතින් අපි හැමතිස්සෙම කියන්නේ දෙවියන් වහන්සේට කරු කරන්නේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි මම ඔයගොල්ලන්ට එකක් කියන්න. අපි ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේ තුල ඉන්නකොට දෙවියන් වහන්සේට දකින්නකොට දෙවියන් වහන්සේට හැංගෙනකොට දෙවියන් වහන්සේ අපිට ගරු කරනවා. ආමේන්. කියන්නේ දෙවියන් වහන්සේ මට ගරු කරනවා. කියන්නේ කොහොමද? දෙවියන් වහන්සේ මට ගරු කරනවා. කියන්නේ දෙවියන් වහන්සේ මට ගරු කරනවා. හalleluya. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා. දැන් ප්‍රේමවන්තයනි මේ ඇදහිල්ලේ අරගලය වෙනස් වෙන ආකාරය එහෙම නැත්නම් ඒකට මූණ දෙනකොට ප්‍රේමවන්තයනි මිනිස්යන් හැටියට මම කිව්වා වගේ මේ අරගලය තුල අපි වැටෙන වැටිලි අපි ටිකක් බයිබලෙන් බලන්නට යනවා. අපි ලාසරස්ගේ මරණය අපි කතාන්දරේ බලමු. ඔයගොල්ලෝ දන්නවා ඒ කතාන්දරේ. ලාසරස් කියන්නේ මරියා මාර්තාගේ සහෝදරයා.
ඒ වගේම මරියා මාර්තත් එක්ක යේසුස් වහන්සේ ගොඩක් කිට්ටුවෙන් ආශ්‍රය කරා ජීවිතේ කතාව ගොඩක් තිබුණා. ඒ වගේම ලාසරස් මරණාසන්නව සිටින වෙලාවේදී යේසුස් වහන්සේට පණිවිඩය ඇරියා. අරපුවාම යේසුස් වහන්සේ ටක් ගාලා දුවගෙන ආවද? නෑ. යේසුස් වහන්සේ වෙන වැඩ ගන්න හිටියේ. යේසුස් වහන්සේ එන්න පරක් වුණා. දවස් 4ක් විතර පරක් වුණා යේසුස් වහන්සේ එතනට එන්නේ. දැන් මොකක්ද උනේ? මරියා යේසුස් වහන්සේ සිටි තැනට ආවා. දැන් මේ යේසුස් වහන්සේ මගට ඇවිල්ලා. හරිද? දැන් මොකද වෙන්නේ? මරියා යේසුස් වහන්සේ සිටි තැනට ආවොත් උන්වහන්සේ දුටු කෙනෙක් පාමුල වැටි කියන කොහොමද? ස්වාමීනි ඔබ වහන්සේ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැතයි කිව්වා. යේසුස් වහන්සේ ඈත සමග ආයුධ වරුන් දහඬනු දැක සිටින් සුසුම්ලා පැලඹී ඔහු කොතන තැන්පත් කළා උදැයි අසුසේක. ස්වාමීනි ඇවිත් බැලුව ගැනමයි ඔහු කීවේ. යේසුස් වහන්සේ හඬුසේ. එබැවින් යුදෙව්වරු මොකද කියන්නේ බලන්න. උන්වහන්සේ මොහුට ප්‍රේම කළ ධර්මයයි දීන්නේ. එහෙත් ඔවුන්ගෙන් සමහරෙක් අන්ධයාගේ ඇස්පෑදීමේ උන්වහන්සේ නොවේද? එසේනම් මේ මිනිසාගේ මරණය වළක්වන්න උන්වහන්සේට නොහැකි වී ප්‍රශ්න කරා. දැන් කවුද ආවේ? මරියා. මරියා ඇවිල්ලා යේසුස් වහන්සේට කියන ස්වාමීනි ඔබ වහන්සේ හිටියා නම් ඔබ වහන්සේ වෙලාවට ආවා නම් මගේ මල්ලිව බේර ගන්න තිබුණා. ඒ වෙලාවේ යේසුස් වහන්සේ චෝක් වුණා. යේසුස් වහන්සේ ගිහිල්ලා අන්තිමට යේසුස් වහන්සේට ඇඬුණා. යේසුස් වහන්සේට ඇඬුණා. එයි පාරක් මම මෙතනින් අහන්න. කවුද මෙතන යේසුස් වහන්සේ ගාවට ආවේ? මරියාද මාර්තාද? මරියා. දැන් මෙතන තියෙන්නේ ප්‍රේමවන්තයිනේ. මම ඔයගොල්ලන්ගෙන් අහන්න ඇදහිල්ල සම්බන්ධයෙන් උතන කල්පනා කරන්න. මේ කතාව මේ සිද්ධිය ගත්තම ඇදහිල්ල සම්බන්ධයෙන් ධනාත්මක සම්බන්ධයක්ද නැත්නම් ඍණාත්මක තත්වයක්ද? ධනාත්මක තත්වයක්ද ඍණාත්මක තත්වයක්ද? ඇත්ත කියන්නේ පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් යේසුස් වහන්සේ ආවා. මරියා වෙන කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දවස් 4කට ඉස්සෙල්ලා වුණා මගේ මල්ලිව කරගන්න හොඳ කරගන්න තිබුණා. යේසුස් වහන්සේ මුකුත් කිව්වද? නෑ. යේසුස් වහන්සේ කෝ මල්ලි ගියා. යේසුස් වහන්සේ ඇඬුවා. ඒ බඳුනට මිනිස්සු ඇවිල්ලා කියනවා අන්ධයන්ගේ අස්පෑදුකු එක්කන නෙමෙයි ඉන්නේ. එසේනම් මේ මිනිසාගේ මරණය වළක්වන්න එයාට පුළුවන්කමක් එයාට ඇයි මරණය වැළැක්වුවේ නැත්තේ? ඒතර ප්‍රශ්න කරන්නේ. දැන් මෙතන තියෙන ඇදහිල්ල සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක්ද ඍණාත්මක තත්ත්වයක්ද? ඍණාත්මක තත්ත්වයක්. මෙතන තියෙන සම්පූර්ණම ඍණාත්මක තත්ත්වයක්. කවුද මේ ඉන්නේ? මරියාද මාර්තාද? මරියා ඉන්නේ. හැබැයි මාර්තා කියනවා මුදල බලාගන්න. මාර්තා කතා කරමින් මාර්තා තාවනේ යේසුස් වහන්සේ හම්බ වෙන්නේ. මාර්තා කතා කරමින් ස්වාමීනි ඔබ වහන්සේ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැත. දැන් ඔබ දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ ඔබට එය දෙන බව මම දනිමි. ඉස්සෙල්ලා කිව්වේ කවුද? මරියා. දැන් මේ කතා කරන්නේ කවුද? මාර්තා. මෙතන තියෙන්නේ ඇදහිල්ල සම්බන්ධයෙන් ඍණාත්මකද ධනාත්මකද? ධනාත්මකයි. ඇයි ඒ? මාර්තා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දවස් 4කට ඉස්සෙල්ලා ආව නම් අනිවාර්යයෙන්ම මගේ මල්ලිව සුව කරන්න පුළුවන්. හැබැයි දැන් වුණත් ඔබ වහන්සේ දෙවියන් වහන්සේගේ යමක් ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම ඒක ලැබෙනවා. කවුද මේක කිව්වේ? මාර්තා. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහන්න ඕන. මේ ඉස්සෙල්ලා දේව වචනේ මතකද? යේසුස් වහන්සේ මාර්තාගේ මරියාගේ ගෙදරට ගියා. ගියානේ? ඒ ගිය වෙලාවේදී ප්‍රේමවන්තයිනි මාර්තාගේ මරියාගේ ගෙදරට යේසුස් වහන්සේ ආපු වෙලාවේදී යේසුස් වහන්සේගේ පාමුල ඉඳලා
දේව වචනයට ඇහුම්කන් දීලා හොඳ ආත්මිකත්වයක් දැක්ුවේ කවුද? මාර්ථාද මරියද? මරියා. තේරුම් ගන්න ප්‍රේමවන්තයනි. ඒ වෙලාවේදී යේසුස් වහන්සේගේ පාමුල ඉගෙන ගන්න ඇහුම්කන් දීලා වචනයට ඇහුම්කන් දෙනකොට හොඳ ආත්මික තත්ත්වයක හිටියේ කවුද? මරියා. මාර්ථා මොකද්ද කරේ? යේසුස් වහන්සේට තේ හැදුවා. තේ හැදෙනකොට තනියම කරගන්න බැරුව කෑ ගහලා කියනවා ස්වාමිනේ මාර්යාව පොඩ්ඩක් එවන්නකෝ පේන්නේ නැද්ද මම තනියම මේ. ඒ වෙලාවේ යේසුස් වහන්සේ මොකද්ද කිව්වේ? යේසුස් වහන්සේ කිව්වා මාර්තා මාර්තා නුඹ කරදර වන්නේ ඇයි? මරියා යහපත් දේ තෝරගෙන ඇත. හලෙලූයා. මොකද්ද යහපත් දේ? යේසුස් වහන්සේගේ පාමුල ඉඳලා වචනය අහලා ශක්තිමත් වෙලා ආත්මිකව පෝෂණය වෙන්නට කවුද තෝරගෙන තියෙන්නේ? මරියාද මාර්තාද? මරියා. හැබැයි ප්‍රේමවන්තයනි දැන් මෙතනට එනකොට මාර්තාගේ තත්වයයි මරියාගේ තත්වයයි සම්පූර්ණයෙන්ම කන පිටයි. මරියාගේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. මරියා ධනාත්මකව යමක් කිව්වද? නෑ. මාර්තා කිව්වා ස්වාමිනේ ඔබ වහන්සේ දවස් 4කට ඉස්සෙල්ලා ආවනම් මගේ මන්නේ සුව කරන්න තිබුණා. හැබැයි දැන් වුණා ඔබ වහන්සේ යමක් කිව්වොත් දෙවියන් වහන්සේගෙන් අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ ඒක ඉෂ්ට කරයි. පේනව නේද ප්‍රේමවන්තයින් වැඩි. දැන් ඕගොල්ලෝ තේරෙනවද ප්‍රේමවන්තයිනි මෙතන තියෙන අරගලය. ඔක්කොම කන පිට හැදෙනවා. ප්‍රේමවන්තයනි මතක තියාගන්න අපේ ඇදහිල්ල මම මේක කියන්නේ එකයි. අපේ ඇදහිල්ල ඔය මරියාගේ ඇදහිල්ල මැන්න වගේ මනින්න බෑ. මරියා එදා යේසුස් වහන්සේගේ පාමුල ඉඳලා වචනේ ඇහුවා. ඇහුම්කන් දුන්නා. කුස්සියට ගියේ නෑ. වැඩක් කරේ නෑ. හැබැයි ප්‍රේමවන්තයනි මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ප්‍රශ්නයක් එනකොට තමයි එයාගේ අභ්‍යන්තරයේ තියෙන තත්ත්වය එළියට එන්නේ. මාර්තා වෙලාවේ යේසුස් වහන්සේගේ පාමුලේ හිටියේ නෑ. එයාට ඕන මොකද යේසුස් වහන්සේට සංග්‍රහයක් කරන්න. හැබැයි ප්‍රේමවන්තයනි ප්‍රශ්නය එනකොට මාර්තාගේ අභ්‍යන්තරයේ තියෙන ඇදහිල්ල එළියට එනවා. මතක තියාගන්න. කිසි කෙනෙක්ව ප්‍රේමවන්තයනි බාහිර දෙයකින් අපිට මනින්න බෑ එයාගේ තියෙන ඇදහිල්ල. එහෙම නැත්නම් අපි කරන ක්‍රියාවෙන්වත් ප්‍රේමවන්තයනි මනින්න බෑ. හිතන්න එපා මෙතනට උනත් ඇවිල්ලා ප්‍රේමවන්තගේ දේව වචනේ අහලා අපි ගෙදර ගියා කියලා ප්‍රේමවන්තයනි මතක තියාගන්න. අපේ ඇදහිල්ල මැනබැරෙන්නේ අපේ ඇදහිල්ල කිරන්නේ කොයි වෙලාවටද? ප්‍රශ්නයක් එනකොටයි ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා ප්‍රේමවන්තයනි අපිව පරීක්ෂා කරනකොට. ඔන්න ඕකට තමයි යේසුස් වහන්සේ ඉගෙනුවේ අර වැලි මත හදන ගේ පර්වතයේ මත හදන ගේ. වැලි මත ගේ හැදුවා පර්වතයේ මත ගේ හැදුවා. ගෙවල් දෙකම එකයි. මිනිස්සු දෙන්නත් එකයි. ලස්සනයි ගෙවල්. අර ගේත් ලස්සනයි. මේ ගේත් ලස්සනයි. බැලුවට කියන්න බෑ මොකක්ද පර්වතයේ මත මොකක්ද වැලි මත කියලා. ගෙවල් දෙකම ෂෝ. හැබැයි සුන්නක හැඹුවා කුණාටු ආවා. කුණාටු එනකොට වැලි මත හදපු ගේට මොකක්ද උනේ? ලස්සනයි ගේ. අර වගේම ලස්සනයි. හැබැයි ඒකේ කඩන් වැටුණා. පර්වතයේ මත හදපු ගේ පමණක් ඉතුරු වුණා. ප්‍රේමවන්තයනි කුණාටු හමනකම් වැස්ස එනකම් ඔය ගෙවල් දෙකම එකයි. ලස්සනයි. බැලු බැලමට අලංකාරයි. බැලු බැලමට ශක්තිමත්. නමුත් කුණාටු එනකොට තමයි තේරෙන්නේ ඒ ගේ හදලා තියෙන්නේ වැලි මතද පර්වතය මතද කියලා. ප්‍රේමවන්තයනි අපි මතක තියාගන්න ඕන මෙතන යේසුස් වහන්සේ මෙතන මොකක්ද කියන්නේ? යේසුස් වහන්සේ කියන අතාරින්න එපා. අතාරින්න එපා. සැලෙන්න එපා. හැමතිස්සෙම දේව වචනේදී ප්‍රේමවන්තනි යේසුස් වහන්සේ යමක් කියනකොට මිනිස්යන්ට ප්‍රකාශ කරන්න ඒ තුලින් මොකද්ද? අතාරින්න එපා. සැලෙන්න එපා. අරගලය ඇවිල්ලා ඒ ඇදහිල්ල අතාරින්න එපා. ප්‍රේමවන්තයනි අද අපිට මේක අදාළ නැද්ද? අද ප්‍රේමවන්තයනි අපිට අදාළ නැද්ද? අද
වැඩි දෙයක් ඕනේ කෑම. අද කෑම ප්‍රත්‍ය අද ආහාර සම්බන්ධයෙන් බැලුවොත් ප්‍රේමවන්තනි අපිට අරගලයක් නැද්ද? අරගලයක් නැද්ද කෑම සම්බන්ධයෙන්? තියනවද නැද්ද? තියෙනවා. අද හුඟක් අය කියන්නේ ලැජ්ජාවට ඉන්නවා සමහර වෙලාවට. කෙනෙක්ගෙන් ඉල්ලන්න යන්නේ නැහැ. ඉල්ලන්න බෑ. ඇයි? අද මේ தත්ත්වය උදා වෙලා තියෙන ප්‍රේමවන්තනි මේ පෞද්ගලික කාලේ නැති කරගෙන හිටපුව එක නෙමෙයි. පෞද්ගලික කාලේ යමක් ඇතිව හිටියා තමයි අද මේ தත්ත්වය උදා වෙලා තියෙන්නේ. නැතිම බැරි කෙනෙක් නම් ගිහිල්ලා බයලට ඉල්ලන්න පුළුවන් ඕන කෙනෙක්. හැබැයි අර தත්ත්වෙ හිටපු අයට ගිහිල්ලා කාගෙන් ඉල්ලන්න බෑ. කෑ ගහන්නත් බෑ. ශබ්ද කරන්නත් බෑ. හැබැයි ගේ ඇතුළට ගියොත් අපි දකින්නවා කුස්සියේ තියෙන අරකලේ ප්‍රේමවන්තයේ අද ආදායම සම්බන්ධයෙන් අරකලයක් නැද්ද? තියෙනවද නැද්ද? ආදායම සම්බන්ධයෙන් අපි දන්නවා ප්‍රේමවන්තයේ හැමෝගෙම ආදායම් අද බැහැලා තියෙනවා. ඒ අරකලේ අපි ඉන්නවා. ඒ වගේම ගමනාගමනේ වැඩට යන්න බැරිව කොහෙවත් යාගන්න බැරිව සමාජලට කරගන්න තියෙන වැඩ කරගන්න බැරුව ප්‍රේමවන්තයනි අපි සිටිනවා. අපි හැමෝම අද මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා. හැබැයි ප්‍රේමවන්තයනි මතක තියාගන්න අපි අත්හරින්නේ නැතුව ඇදහිල්ලෙන් දිගටම ගියොත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දෙවියන් වහන්සේ අපේ ඇදහිල්ලට ගරු කරනවා. අන්න එතනදී තමයි දෙවියන් වහන්සේ අපිට ගරු කරන්න පටන් ගන්නේ. ආමෙන්. ප්‍රේමවන්තයනි අපි දෙවියන් වහන්සේට හැමදාම ගෞරවය දෙනකොට එක දවසක් එක මොහොතක් හිතලා බලන්න දෙවියන් වහන්සේ අපිට ගරු කරන මොහොතක්. හලෙලූයා. ඔබ කැමතිද ඒ වගේ මොහොතක් ලබා ගන්න? ස්වාමීන් වහන්සේ ප්‍රසන්නයි. ප්‍රේමවන්තයනි ඔබට දැනුණොත් මට දෙවියන් වහන්සේ මගේ ඇදහිල්ලට ගරු කරා. ආමෙන්. ඒක කොච්චර උතුම් දෙයක්ද? බලන්න එදා ප්‍රේමවන්තයනි අතාරින්නේ නැතුව යේසුස් වහන්සේත් එක්ක තර්ක කරලා ඇදහිල්ලෙන් ජයගත්ත කානනීය ස්ත්‍රිය, අන්‍ය ජාතික ස්ත්‍රිය. මොකද ඒ කතන්දරේ? එදා යේසුස් වහන්සේ ගාවට ආව කානනීය ස්ත්‍රිය. තමන්ගේ දුව මරණාසන්නයි. එයා අන්‍ය ජාතිකේ. ඒ වෙනකොට ගෝලියෝ පවා හිතාගෙන ඉන්නේ යේසුස් වහන්සේගේ ආශිර්වාදය තියෙන යුදෙවරුන්ට විතරයි. විජාතීන්ට නෑ. ඒ නිසා ගෝලියෝ ඒ ස්ත්‍රියව එලවන්න ගත්තා. කනදර කරන්න යන්න කියලා. ගියේ නෑ. ඒ පාර යේසුස් වහන්සේට කියලා ස්වාමීනි බලන්න මෙන්න මෙයා පස්සෙන් එනවා. කනදර කරනවා. කන්නොත් මෙයාට යන්න කියනවා. යේසුස් වහන්සේ යන්න කිව්වද නැද්ද? යන්න කිව්වද නැද්ද? ඔයගොල්ලෝ මන් දන්න ඔයගොල්ලෝ යේසුස් වහන්සේ වරදටපත් කරන්නේ නැහැනේ. මම ගෙදර ගිහලා බයිබලයේ කියලා බලන්න යේසුස් වහන්සේ කිව්වා එයාට යන්න කියලා. යන්න කිව්වා. එයා ගියාද? එයා ගියේ නෑ. ඒ පාර කරදර කරන්න එපා කිව්වා. එයා දිගින් දිගටම කරදර කරා. කරදර කරනකොට යේසුස් වහන්සේ මොකද කිව්වේ? මේ ආශිර්වාදයේ තියෙන්නේ ඊශ්‍රායල් ජනතාවට විතරයි. විජාතිකීන්ට නෑ. ඒත් මෙයා ගියාද? ඒත් මෙයා ගියේ නෑ. එතකොට තමයි යේසුස් වහන්සේ කිව්වේ දරුවන්ගේ දේ රැගෙන බල්ලන්ට දැමීම සුදුසු නැත. දරුවන්ගේ දේ රැගෙන බල්ලන්ට දැමීම සුදුසු නැත කියලා. ප්‍රේමවන්තනි දැන් මෙතන අරගලයක් නැද්ද? නිකන් ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ යාත්‍රා කරනකොට යේසුස් වහන්සේ ඔය කතාව ඔයගොල්ලෝට කිව්වොත් එහෙම. දැන් මොකද්ද මේ කිව්වේ? නොකිය කිව්ව බල්ලෝ කිව්වනේ. විජාතීන්ට අන්‍ය ජාතීන්ට නේ බල්ලෙක් කියලා කිව්වනේ. දැන් මෙතන අරගලයක් නැද්ද? අරගලයක් නැද්ද? තියෙනවා. ප්‍රේමවන්තනි මෙතන හොඳයන් දෙකක් තියෙන කෙනෙක් නම් යේසුස් වහන්සේට හොඳයන් දෙකක් කියලා ඉවරයි. හැබැයි ප්‍රේමවන්තනි මෙතන මොකද්ද තියෙන්නේ? ඊට පස්සේ මොකක්ද උනේ? උන්වහන්සේ කතා කරමින් කියන්නේ ඔක්කොමයි. මා එවන ලද්දේ ඊශ්‍රායල් වංශේ නැති වූ බැතිකෝන් වෙත පමණක් යයි වදාළසේ. ඔවුන් අවුත් පසුග පිළිතුවා උන්වහන්සේට වැඳ ස්වාමීනි මට පිළිතුර වෙනවයි කී. දැන් බලන්න උන්වහන්සේ යන්න කියද්දී ඇවිල්ලා කියලා නෑ ස්වාමීනි මට පිළිතුර වෙන්න.
උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ කෑම කියන බල්ලන්ට ලැබෙන යුතු නැටයි වදාළසේ. ඒ කතා කොට බලන්න අත්තරියද? ඇදිහිල්ල අත්තරියද? ඇදිහිල්ල අත්තරිය නෑ. එහෙත් උ ඈ කතා කොට එසේ ස්වාමීනි බල්ලන් පවාතම ස්වාමීවරුන්ගේ මේසෙන් වැටෙන කැවිලි අවුලක් අද මොකද කිව්වේ? අනිත් වචනෙන් කියනවා ඔව් ස්වාමීනි ඔබ වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කරන්න කමක් නෑ. මම බල්ලෙක්. මම පැත්තකලා ඉන්නම්. ඔබ වහන්සේගේ දරුවන්ගෙන් වැටෙන වැඩිපුර ආශිර්වාද ටිකක් මම අවුල ගන්නම්. සාමාන්‍යයෙන් බල්ලෝ ඒක නේද කරන්නේ? බල්ලෝ කරන්නේ මොකද? දරුවන්ගෙන් වැටෙන කුණු කූණේ අවුලන කෙනනේ. මෙතන මොකක්ද එයා කිව්වේ? ඔව් ස්වාමීනි මොකද්ද? දරුවන්ගේ කෑම කියලා බල්ලන්ට දෙනු සුසුසන වදාළසේ කේසරය කතා කොට එසේ ස්වාමීනි බල්ලන් පවා තම ස්වාමීවරුන්ගේ මේසෙන් වැටෙන කැවිලි අවුලක් අතේ කීවා. ඒකට යේසුස් වහන්සේ උත්තර දෙන්නේ. හalleluya. ස්ත්‍රිය ඔබේ ඇදහිල්ල මහත්ය. ආමෙන්. දැන් මේ යේසුස් වහන්සේ මේ ස්ත්‍රියට ගරු කරේ නැද්ද? කාගේ ඇදහිල්ලද ගරු කරේ? මේ ස්ත්‍රියගේ ඇදහිල්ල. කවුද ගරු කරේ? යේසුස් වහන්සේ. දැන් ඔයගොල්ලෝ හිතන්නේ උතරින් ගෝලපාලය මොනවා හිතන්නේ? ඒගොල්ලෝ ගරු කරන්නේ නැත්නම් මේ ස්ත්‍රිය. ඒගොල්ලෝ කල්පනා කරන්නේ මේ බොසා මොනවද මේ කරන්නේ කියලා. හැබැයි යේසුස් වහන්සේ මේ ස්ත්‍රියගේ ඇදහිල්ලටයි ගරු කරේ. හalleluya. ඇගේ ඇදහිල්ලට ගරු කරලා කිව්වා ස්ත්‍රිය. ඔබේ ඇදහිල්ල මහත්. ආමෙන්. ඔබේ කැමැත්ත ලෙසම ඔබට වේවා. හalleluya. ඔබේ කැමැත්ත ලෙසම ඔබට වේවා. බලන්න ප්‍රේමවන්තයන් මොන තරම් ගරුත්වයක්ද දීලා තියෙන්නේ කියලා නේද? උන්වහන්සේ තෝරලා බේරලා පෙරලා දුන්නේ නෑ. හරි ඔබයි ගෙදර යන්න. හැබැයි මෙන්න මේකයි මම දෙන්නේ කියලා යේසුස් වහන්සේ කිව්වද නෑ? යේසුස් වහන්සේ මොකක්ද යන කොච්චර ගරු කරාද කියලා කිව්වොත් යේසුස් වහන්සේ කියන ඔබගේ කැමැත්ත ලෙසම ඔබට වේවාය වදාළසේ. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවාය. හalleluya. ස්වාමීන් වහන්සේට ප්‍රශංසාය. ප්‍රේමවන්තනි ධනාත්මක ඇදහිල්ලේ ප්‍රකාශය ඇය යේසුස් වහන්සේට කිව්වා. ධනාත්මකව ප්‍රකාශයක් කරේ. ඍණාත්මකව නෙමෙයි. ඒ වගේම ධනාත්මක දෙයක් කාටද ඇහුනේ? යේසුස් වහන්සේට ඇහුණා. ආමෙන්. දැන් යේසුස් වහන්සේ මාත් එක්ක තරහ වෙන එකක් නෑ මේක කිව්වොත්. ඒක යේසුස් වහන්සේට අභියෝගයක් වුණා. ඇගේ ධනාත්මක ප්‍රකාශනය යේසුස් වහන්සේට අභියෝගයක් වුණා. යේසුස් වහන්සේ ඇයට ගරු කළා. ආමෙන්. යේසුස් වහන්සේට ගරු කරා. ඇගේ අවශ්‍යතාවය යේසුස් වහන්සේ ඉෂ්ට කළා. හalleluya. ප්‍රේමවන්තනි දැන් මේක මතක තියාගන්න. ඇගේ මුවෙන් පිටවෙච්ච ධනාත්මක වචන නිසා තමයි යේසුස් වහන්සේ ඇයට ගරු කළේ. ඇගේ මුවෙන් පිටවෙච්ච වචන. හරිම වැදගත් දෙයක්. හalleluya. ඇයි? දේව වචනයම කියනවා අපිට ඇදහිල්ල කමින්නේ වචනේ ඇසීමෙන්. කාගේ වචනද? දෙවියන් වහන්සේගේ වචනේ ඇසීමෙන් තමයි ඇදහිල්ල නිෂ්පාදනය වෙන්නේ. ඇදහිල්ල ස්ථාපිත වෙන්නේ. ඇදහිල්ල වර්ධනය වෙන්නේ. ඇදහිල්ල සක්‍රිය වෙන්නේ. වචනේ ඇසීමෙන්. ඒ කියන්නේ ප්‍රේමවන්තයනි අපි ස්වාමීන් වහන්සේට කතා කරනකොට අපේ මුවෙන් පිට වෙන වචන වැදගත්. දැන් මේ ස්ත්‍රියට යේසුස් වහන්සේ ගරු කරේ කාගේ වචන නිසාද? ඇගේ වචන නිසායි. දේව වචන නිසාද? නෑ. ඇගේ වචන නිසායි. ඒ නිසා අපේ වචන ගැන අපි පරිස්සම් වෙන්න ඕන. උදාහරණයක් හැටියට ප්‍රේමවන්ත. දැන් අපි ගොඩක් වෙලාවට මේ CCTV කැමරා හයි කරනවා. මොකටද හයි කරන්නේ? කැමරා හයි කරන්නේ මොකටද? ඔබ දුක බලන්නද? නෑ. මොකටද කැමරා හයි කරන්නේ? අපේ ආරක්ෂාවට. කැමරා හයි කරන්නේ අපේ ආරක්ෂාව. දැන් ප්‍රේමවන්තයනි යමක් සිද්ධ වුණාන් පස්සේ ගොඩාක් අය ටක් ගාලා කැමරා හයි කරනවා. දැන් කැමරා ටික ඔක්කොම හයි කරලා ඉවරලා මුළු බිල්ඩින්ගම වට කරලා ඔක්කොම හයි කරලා ඉවරලා දැන් අපි කිව්වොත් එහෙම අපි නම් ආරක්ෂිතයි දැන්. දැන් නම් කිසි ප්‍රශ්නයක් නෑ. දැන් අපි ආරක්ෂිතයි. දෙවියන් වහන්සේ මොකක්ද හිතෙන්නේ? දෙවියන් වහන්සේ ඔබට ගරු කරයිද? ගරු කරයිද? ගරු කරන්නේ නැහැ ප්‍රේමවන්ත. හැබැයි ප්‍රේමවන්තනි දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ මේ CCTV
කැමරාස් දීලා තියෙන දෙවියන් වහන්සේ. හලෙලූයා. ඒක දෙවියන් වහන්සේ දීපු ආශිර්වාදයක්. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ දීපු සල්ලි දෙවියන් වහන්සේ සැපෙව්වා CCTV කැමරා ගන්න. ඉතින් ඒ නිසා ඒවා අපි හයි කරගත්තා. ඒක දීලා තියෙන්නේ දෙවියන් වහන්සේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ප්‍රේමවන්තයනි අපි එහෙම හිතනවා නම් දෙවියන් වහන්සේ දා පෝසත් මෝඩයට මොකද කිව්වේ? පෝසත් මෝඩයා දෙවියන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි මට දැන් ඔක්කොම හරි. දැන් අවුරුදු ගානකට මගේ මොකක්ද මේ දැන් අලුත් වචන මොකද ඔය දැන් හැමදාම අහන්න ලැබෙන්නේ ඩොලර් සංචිත කියන්නේ දැන් ඔක්කොම හරි. මට මේ වචනේ කියන්නත් තමයි. දැන් ඔක්කොම හරි. දැන් සේරම තියෙනවා. එදා පොසත් මොඩේ දෙවියන් වහන්සේ ගාව ගලේ ස්වාමීනි මට දැන් ඔක්කොම තියෙනවා. අටකොට ඔක්කොම පුරවල දෙනවා. දෙවියන් වහන්සේ මොකද්ද කිව්වේ? ඒ මොඩයා. තමසිගේ ජීවිතය අද රාත්‍රී මම ගත්තොත් එහෙම. තමසිගේ ආරක්ෂාව. ඇයි ඒක එහෙම කිව්වේ ප්‍රේමවන්ත? දෙවියන් වහන්සේ දෙන එක වරදක්ද? නෑ. දෙවියන් වහන්සේ දෙන දේ ගන්න. හලෙලූයා. දෙවියන් වහන්සේ දෙන දෙයින් තමයි ප්‍රේමවන්තයෙනි ආරක්ෂා වෙන්න. හලෙලූයා. හැබැයි එක වචනයකින්වත් කට වරද්ද ගන්න එපා. මගේ CCTV කැමරාස් තියෙන නිසා අපි දැන් ආරක්ෂිතයි කියලා කිව්වොත් එතනදී ගෞරවය යනවද දෙවියන් වහන්සේ? නෑ. එතකොට දෙවියන් වහන්සේ තමාට ගෞරවය කරයිද? තමාට ගෞරවය කරන්නේ. ආරක්ෂක බටයන් හිටියා කියලා ප්‍රේමවන්තනි ජනාධිපති මන්දිරයේ වටන ආරක්ෂා කරගන්න පුළුවන් වුණාද? ආරක්ෂක බටය කොච්චර හිටියද? පේනව නේද? ප්‍රේමවන්තනි ඒ වචනය ගැන අපි හරි පරිස්සම් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ අපිට සපයනවා. හලෙලූයා. දෙවියන් වහන්සේ අපිට නොඑක් දීලා අපේ ආරක්ෂාව තර කරනවා. හැබැයි අපිව ආරක්ෂා කරගන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඒ නිසා අපේ මුවෙන් පිට වෙන වචනේ දැන් මේ කානනීය ස්ත්‍රියගේ මුවෙන් පිට වෙච්ච වචනේ නිසා තමයි දෙවියන් වහන්සේ ඈට ගන්න. දැන් ප්‍රේමවන්තයනි අපි මතක තියාගන්න ඕන දෙවියන් වහන්සේ අපිට හැම දෙයක්ම දෙනකොට එහි ගෞරවය සම්පූර්ණයෙන්ම යන්න ඕන කාටද? දෙවියන් වහන්සේට. එතකොට මතක තියාගන්න අපි දෙවියන් වහන්සේට යමක් පිළිදෙනකොට විශේෂයෙන්ම මේ දවස්වලදී ආර්ගලයක් එනවා අපිට. මොකද අපි ඉල්ලන දේ නෙමෙයි දෙවියන් වහන්සේ අපිට දෙන්නේ. ඊට වඩා වෙනස් විදියකටයි දෙවියන් වහන්සේට දෙන්නේ. හැබැයි අපේ ඇදහිල්ල දෙවියන් වහන්සේ දකින්නකොට දෙවියන් වහන්සේට ගෞරව කරනවා. ආමෙන්. මට මතක් වෙනවා ප්‍රේමවන්තයනි මොනරාගල බුද්ධල දවසක් මම දේවමෙහෙයක් කරලා ඉවරනකොට එක්තරා කාන්තාවක් ඇය රැගෙන ආව වතුර බෝතලයක්. මේ ලොකු බෝතලයකට වතුර දාගෙන ඇවිල්ලා මට මේකට ආශිර්වාද කරන්න. මම දැන් කාදාකත් ඔක් කරලා නැහැ. මම සාමාන්‍යයෙන් කරන්නේත් නැහැ. මොකද දෙවියන් වහන්සේ වතුර වලට ආශිර්වාද කරන්නේ මොකද? අපිට ආශිර්වාද කරන්නේ උන්වහන්සේ කියලා දෙන්නේ අපේ ශරීරය දෙවියන් වහන්සේගේ මන්දිරය කියලා. ඉතින් මම මොකටද වතුර බෝතල වලට ආශිර්වාද කරන්නේ? ඕකට ආශිර්වාද කරොත් මම වතුර බෝතලේ ගිහලා ගෙයි ඉල්ලගන්නේ. එහෙමනම් ඉතින් මම කුප්පි වලට මුට්ටි වලට ආශිර්වාද කරන්න ඕන ඕය ඉල්ලගන්න. මම ඒක කරනවද? නැහැ. පස්සේ මම කිව්වා මේ සහෝදරයෙක් මම කිව්වා සහෝදරී ඔය වතුර වලට නම් මම ආශිර්වාද කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ ඕගොල්ලන්ට. ඊළ මම යහුව මොකටද වෙන්නේ? මොකටද? ලස්සන කතාවක් කිව්වා. අර කාණනීය ස්ත්‍රිය යේසුස් වහන්සේට කිව්වා වගේ ප්‍රේමවන්තේ මට කට උත්තර නැති වචනයක් කිව්වා. එයා කිව්වා "ආද මේ දවස්වල අපේ මුළු වෙල් යායතම ලොකු වසංගතයක් බෝ වෙලා කුමි වගේක් ඇවිල්ලා විශාල වසංගතයක් බෝ වෙලා මේක අපිට පාලනය කරගන්න බැහැ. හැබැයි මම එකක් දන්නවා. පාදම එකට ආශිර්වාද කරලා දෙන්න. මම මේක ගිහිල්ලා මගේ කුඹුරට ගිහනවා. මේක ඉස්සේ ගමන් මේ වසංගතේ මගේ කුඹුරෙන් යනවා. මට කට උත්තර නැහැ. මම ඒලයි ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි
මේ කාන්තාවගේ මේ ස්ත්‍රියගේ ඇදහිල්ලට වහන්සේ ආශිර්වාද කරන්න. මේ ස්ත්‍රියගේ ඇදහිල්ල හලෙලූයා. ඇය බෞද්ධ කෙනෙක්. ඇය ළඟදී පල්ලියට ආපු කෙනෙක්. උත්තර පල්ලියට වැඩි හරියක් එන්නේ බෞද්ධයි. ඇය බෞද්ධ කෙනෙක්. මම ඒ වෙලාවේදී ආශිර්වාද කරා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඊට පස්සේ ඇය ඇවිල්ලා සාක්ෂි දරනවා. ඇය ගිහිල්ලා ඒ වතුරේ ඉස්සා. යාඥා කර කර ඉස්සා. ඇගේ කුඹුරේ සම්පූර්ණ මේ වසංගතය පහ වුණා. ආමෙන්. හලෙලූයා. ඕනනම් ඊට මොකක්ද උනේ කියන්නේ? ඊට පස්සේ මිනිස්සු ආව වතුර බෝතල් අරගෙන ආශිර්වාද කරගන්න වෙන වෙන දේවල් මොනවද? ප්‍රේමවන්තයනි ඔවුන්ගේ ඇදහිල්ල කොහොමද ගියේ කියලා කිව්වොත් අන්තිමේ වතුර බෝතලයකට ආශිර්වාද කරලා වතුර ඉහනවා ඒගොල්ලෝගේ කුඹුර වටේට. අන්තිමට කියනවා වල්ලාලියා එනවා අපේ කුඹුරට කකුල තියෙනවා ඌ කකුල පස්සට ගන්නවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ලබන බදාදන වතුර බෝතල් ගේන්න එපා. මම මේ කිව්වේ අර කාන්තාවගේ ඇදහිල්ල. ඒ ඇදහිල්ල දෙවියන් වහන්සේ කරු කරා. හලෙලූයා. මම කවුද ඒක ප්‍රතික්ෂේප කරන්නේ? ඒක ඇගේ ඇදහිල්ල. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. ප්‍රේමවන්තයනි මේක අවුස්සන් දෙන්න. ස්වාමීන් වහන්සේ අපට උත්තර දෙන්නේ දැන් මම මේ දේශනාව කරලා ඉවරුනාම මෙතන පොඩිමට ඇවිල්ලා කරන යාක්ෂාවට නෙමෙයි. දෙවියන් වහන්සේ අපට උත්තර දෙන්නේ අපේ හදවතේ තියෙන ඇදහිල්ල. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා. මොකද ප්‍රේමවන්තයන් අපි දන්නවා එදා මහානේ රෝගිය තිබිච්ච කාන්තාව. මහානේ රෝගිය තිබිච්ච කාන්තාව. ඒ ස්ත්‍රියගේ ඇදහිල්ල. එදා ඇය හොරෙන් ගිහිල්ලා යේසුස් වහන්සේගේ සලුව ඇල්ලුවා. දේව වචනේ කියන්නේ මොකද්ද? එවිට කියන කොහොමද? දොළොස් වසක් මහානේ රෝගියෙන් පෙළෙන ස්ත්‍රිය උන්වහන්සේ පසුපස්සේ આવොත් උන්වහන්සේගේ සල්ලේ දාවරට අත දැමුවාය. එසේ කලේ උන්වහන්සේගේ සලුවට පමණවත් අත දැමුවොත් මට සුවය ලැබුණු ඇතැයි සිතාගත් බැවිනි. හලෙලූයා. සිතාගත් බැවිනි. ඒ කාටද මේක කිව්වද? මොන්නේ මම ගිහලා යේසුස් වහන්සේගේ සලුවට අත ගහපුවම මම සුව වෙනවා කියලා කිව්වද? ඇයි මුවෙන් ප්‍රකාශ කළාද? නෑ. හැබැයි ඇය සිතෙන් සිතාගත්. ඇවිදින්නේ කොහොමද? ඇවිදින්නේ මේක සිතාගෙන මම කොහොම හරි සල්ලු රට ගන්න. මම කොහොම හරි සල්ලු රට ගන්න. අත ගාපු ගමන් මට සුවය ලැබෙනවා. අත ගාපු ගමන් මට සුවය ලැබෙනවා. එසේ කලේ උන්වහන්සේගේ සල්ලුවට පමණවත් අත තිබුවොත් මට සුවය ලැබුවේ ඇය සිතාගත් බැවින්. යේසුස් වහන්සේ හැරි දැක දියනේ ධෛර්යය ගන්න. ඔබේ ඇදහිල්ල ඔබ සූපත් කලේයි වදාළසේ. ඒ ස්ත්‍රිය මොහොතේ පටන් සූපත් වුණා. යේසුස් වහන්සේ මේ ස්ත්‍රිය ගරු කරේ නැද්ද? ඇයි ඇයට ගරු කරේ? කාගේ ඇදහිල්ල නිසා? ඇගේ ඇදහිල්ල නිසා. හලෙලූයා. ප්‍රේමවන්තයනි මේ ස්ත්‍රියට ඒ වෙලාවේදී ප්‍රේමවන්තයනි ඒ ඇදහිල්ල ධනාත්මකව ක්‍රියා කරන්නට ප්‍රේමවන්තයනි මේ ස්ත්‍රිය යේසුස් වහන්සේට කියලා එක වචනයක්වත් කිව්වද? කිව්වෙත් නෑ. ඇගේ හදවතේ තිබුණා. ඇගේ හිතේ තිබුණා. හැබැයි ඇය හිතෙන් ඒක ප්‍රකාශ කරා. ඇය සිතෙන් සිතාගත්තා. මම ගිහිල්ලා ස්පර්ශ කරනවා. එවිට මම සුවය ලබනවා. හලෙලූයා. ඇයට පාස්ටර් කෙනෙක් හිටියද? ඇයට පාස්ටර් කෙනෙක් හිටියද? නෑ. ඇය පොණිමේ ඇවිල්ලා ආඥා කරගත්තද? ඒත් නෑ. හිටියේ කවුද? ඇයයි යේසුස් වහන්සේ පමණයි. ඇයයි යේසුස් වහන්සේ පමණයි. යේසුස් වහන්සේගේ සර්වඥානේ නැත්නම් යේසුස් වහන්සේ දන්නේ නැහැ. ඔයාලට දෙරද මම කියන දේ. යේසුස් වහන්සේගේ සර්වඥානේ නැත්නම් යේසුස් වහන්සේ දන්නේ නැහැ. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ සර්ව බලධාරී, සර්ව ව්‍යාප්ත, සර්ව ඥාන දෙවියන් වහන්සේ. හලෙලූයා. සර්ව බලධාරී, සර්ව ව්‍යාප්ත, සර්ව ඥාන
ස්වාමීන් වහන්සේ. ආමෙන්. දැන් ඔබ හිතන දේ යේසුස් වහන්සේ දන්නවා. ආමෙන්. දැන් ඔබ හිතන දේ යේසුස් වහන්සේ දන්නවා. අපි කොතන ගිහිල්ලා ප්‍රේමාන්තරේ පෝලිං ඇදිලා අපි යාඥාවට ගියා. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. වැදගත්කම තියෙන්නේ ප්‍රේමාන්තරේ. මම හිතන දේ මගේ සිතුවිලි වලට යේසුස් වහන්සේ ගරු කරයිද? ඒක ධනාත්මක ඇදහිල්ලේ සිතුවිල්ලක්ද? ඒක යේසුස් වහන්සේට ගරු කරන්න තරම් සිතුවිල්ලක්ද? ප්‍රේමාන්තරේ. හැබැයි මේ ස්ත්‍රිය යේසුස් වහන්සේ ගැන කවුරුහරි කියන්නේ අනිවාර්යයෙන්ම මේ ස්ත්‍රිය යේසුස් වහන්සේ ගැන කවුරු හරි කියන්නේ ඒ කියපු එකනා ඔය යේසුස් වහන්සේ හමු වුණා මේ ස්ත්‍රියට ගරු කරා වගේම යේසුස් වහන්සේට උඩ ගරු කරන්නේ නැත්තේ අනිවාර්යයෙන්ම ගරු කරා අනේ නිසා තමයි යේසුස් වහන්සේ ගොඩක් අයව යේසුස් වහන්සේගේ පස්සෙන් එනකොට කිව්වේ නෑ නුඹ යන්න ගමට. ගමට ගිහිල්ලා මේ බව කියන්න. හalleluya. ප්‍රේමවන්තයනි. එනිසා මමයි යේසුස් වහන්සේ. කියන ඔක්කොමයි මමයි යේසුස් වහන්සේ. කියන ඔක්කොමයි මමයි යේසුස් වහන්සේ. මගේ ඇදහිල්ල යේසුස් වහන්සේ දැක්කොත් මගේ ඇදහිල්ල යේසුස් වහන්සේ දැක්කොත් යේසුස් වහන්සේ මොකක්ද අපිට කරන්නේ? අපිට ගරු කරනවා. හalleluya. අපි පවුලක් හැටියට ඉන්නවනම් එක ඒකකයක් හැටියට මගේ පවුලයි යේසුස් වහන්සේ. ආමෙන්. අපි සභාවක් හැටියට ඉන්නවනම් එක ඒකකයක් හැටියට. හැබැයි සභාව ඇතුලේ කචල් නම් පවුලේ ඇතුලේ කචල් නම් එක ප්‍රශ්නයක්. එක ප්‍රශ්නයක්. හැබැයි එක පවුලක් හැටියට ඒකකයක් හැටියට මම ඉක්මනට කියන්නම් ප්‍රේමවන්තනි මම අවුරුදු ගාණක් අරක්කු බිබි සිගරට් බිබි ගංජා බිබි ඉන්න වෙලාවේදී මගේ අයියා එයා කියනවා එයා අවුරුදු ගාණක් යාඥා කරලා තිනවා මං ගැන හැබැයි අන්තිමේ උත්තර නෑ අවුරුදු 7ක් පමණ යාඥා කරන් පස්සේ ඔහු කියනවා ඔහු ගිහිල්ලා පිළිපෙර පාදුනාසේ වම්බුනාට දේශස් එක පිළිපෙර පාදුනාසේ නිකෝල පාදුනාසේ මම මල්ලිගෙන අවුරුදු ගාණක් යාඥා කරන ඇයි මට උත්තර නැත්තේ පිළිපෙර පෙර පාදුනාසේ එක පාට අහලා තියෙන ලක්ප්‍රි මේක වාගේ ප්‍රශ්නයක්ද වාගේ පෞලේ ප්‍රශ්නයක්ද අයියේ කියනවා උගලට මගේ පෞලේ ප්‍රශ්නයක්. ඒතර අහලා තියෙනවා හොඳයි පෞලේ ආඥා කරනවාද කියලා. ඔව් කිව්වද? කොහමද? තාත්තා ආඥා කරනවා. ඔව් තාත්තා ආඥා කරනවා. අම්මා අම්මත් ආඥා කරනවා. අනිත් අයත් ආඥා කරනවා. හැබැයි ඊට පස්සේ පාදුනාසේ අහුවට ඔයගොල්ලෝ පෞලක් හැටියට ආඥා කරනවා. අට උත්තර නැතුව. ඊට පස්සේ ආගෙදර ඇවිල්ලා කට්ටියට කියලා පවුලක් හැටියට යාඥා කරන්න පටන් ගන්නවා. අනිත් දෙවියන් වහන්සේ උත්තර දෙන්න. සභාවටත් උකයි වෙන්නේ ප්‍රේමවන්තනේ. රාජකටත් උකයි. හalleluya. ස්වාමීන් වහන්සේ ප්‍රසන්නයි. දැන් ප්‍රේමවන්තනි මේ මොහොතේ සිතින් සිතා ගන්න දේ ජේසුස් දැනෙනවා. ආමෙන්. ඔබ මේ මොහොතේ සිතා ගන්න දේ ප්‍රේමවන්තනි යේසුස් දැනෙනවා. ඔබ ඒක විශ්වාස කරනවද? අපි නැගිටිමු. ප්‍රේමවන්තනි යේසුස් වහන්සේ ගරු කරන්න යන්නේ ඔබේ ඇදහිල්ලටයි. ඔබේ ඇදහිල්ලටයි. එදා ඒ මහලේරෝග ස්ත්‍රියට පාස්ටර්ස්ලා හිටියේ නෑ. පූජකවරු හිටියේ නෑ. ෆාදර්ස්ලා හිටියේ නෑ. දේවගිතුරු හිටියේ නෑ. යේසුස් වහන්සේ ගරු කරේ ඇගේ ඇදහිල්ලටයි. ඒකාන්තයේ ස්ත්‍රියට කවුරුත් හිටියේ නෑ. ඇය දන්නේත් නෑ. පල්ලියක් තියනවා කියලා දන්නේත් නෑ. සභාවක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. නමුත් ඇගේ වචනෙට යේසුස් වහන්සේ ගරු කරා. දැන් ඔබගේ සිතිවිල්ල යේසුස් වහන්සේ දකිනවා. දැන් ඔබගේ සිතිවිල්ල යේසුස් වහන්සේට දැනෙනවා. හalleluya. ස්තුති වේවා ස්වාමී. පියාණෙනි මේ වෙලාවේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි ඔබ වහන්සේගේ වචනේ නිසා. ස්වාමීනි ඔබ වහන්සේ අපිට ගරු කරන්න තරම් අපි කවුද ස්වාමීනි? එදා ඔබ වහන්සේ
මහලේ රෝගියාට ගරු කරා. ඒ කාරණේ ස්ත්‍රියට ගරු කරා. ස්වාමීනි දා ඒ උල්කන්දේ වතුර බෝතලේ අරගෙන ආපු ස්ත්‍රියට වාසේ ගරු කරා. ඔවුන්ගේ ඇදහිල්ල දැකලා ඔබ වහන්සේ පුදුම හාස්කම් කරා ඔවුන්ගේ ජීවිතේ. මෙන්න ස්වාමීනි අපි වහන්සේගේ දෑතට අපි අටත් වෙනවා බාර වෙනවා දෙවි පියාණෙනි. ස්වාමීනි වහන්සේගේ දරුවන් දැන් නොයෙක් දේවල් ඔබ වහන්සේට කියනවා. ඔබ වහන්සේ සමග කතා කරනවා. ඇදහිල්ලෙන් දෙවි පියාණනි ආත්මෙන් ඔබ වහන්සේට සම්බන්ධ වෙනවා. ස්වාමීනි ඔවුන්ගේ හදවතෙන් වචන පිට වෙනවා. ඔවුන්ගේ මුඛයෙන් වචන පිට වෙනවා ස්වාමීනි. ඒ පිට වෙන්නා වූ වචන වලට ඔබ වහන්සේ ගරු කරන නිසා සුදී ස්වාමීන් වහන්සේ. දෙවි පියාණනි ඒ වචන දිගින් දිගටම දෙවි පියාණන් අපගේ ජීවිතේ පිට වෙන්නට එසේ පිටවීම කර්ම කොටගෙන දෙවි ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ ඇදහිල්ලේ අපි අරගලයකට මුහුණ දුන්නත් ස්වාමීන් වහන්සේ අරගලේ ජය ගන්නට ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. සුදී දෙවි ස්වාමීන් වහන්සේට ගෞරව වේවා ස්වාමීන්. ඔබ වහන්සේ මේ වෙනකොට අපේ රෝග සුව කර ඇති නිසා මේ වෙනකොටත් ඔබ වහන්සේ අපිට බලාපොරොත්තු දී ඇති නිසා ස්වාමීනි අපි සියලු ගෞරවයේ මහිමේ ප්‍රශංසාව ඔබ වහන්සේට පුදා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. දැන් අපගේ ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, දසුදාත්මයන් වහන්සේගේ සහභාගීත්වය අප සියලු දෙනා සමග දැනුත් මාතු සදා කාලෙම පවතින සේක්වා. ප්‍රජේසු පිටයි නැවත වාරයක් මම අගය කරනවා අද වගේ දවසක පැමිණීම ගැන අපිට බදා ගන්න දෙන්න අනිත් අයවත් අඬ ගහගෙන ඉන්න. තවදුරටත් යාඥා කරගන්න ඉන්නවා නම්